බෞද්ධයා ගුවන්විදුලි නාලිකාවෙන් සදැහැති ඔබ වෙනුවෙන්ම ගෙනෙන දායකත්ව ධර්මදේශනාව ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. අද දායකත්ව ධර්මදේශනාව පැවැත්වීම සඳහා අපගේ ගෞරවපූර්වක නමස්කාර පූර්වක ආරාධනය පිළිගෙන මෙම ස්ථානයට වැඩම කොට වදාළ ගාල්ල කොට්ටවගම ශ්‍රී නාග ආරණ්‍යයේ සේනාසනාධිපති රාජකීය පඬිත පූජ්‍යපාද මඩකුඹුරේ සෝමානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේව අපි සියලු දෙනා සාදුනාදයක් පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. අද දායකත්ව ධර්මදේශනාව සඳහා Tamanගේ සදැහැති දායකත්වය ලබා දෙන්නේ පාදුක්ක පිටුම්පේ අංක 5 යන ලිපිනෙහි පදිංචි අමරාවතී හතුරුසිංහ මහත්මිය සහ ප්‍රේමරත්න හෙටියාවත්ත මහතා ඇතුළු සදැහැති පිරිසත්, උතුරු කරඳන 5 කණුව කරඳන යන ලිපිනෙහි පදිංචි ජී.ඒ. ගුණවර්ධන මහත්මිය ඇතුළු දූපුතුන් දෙදෙනා යන සදැහැති දායක පිරිස සහ අංක 281 අතුරුගිරිය පොලිසිය අසල යන ලිපිනෙහි පදිංචි අමරා සූර්යාරච්චි මාතාව ඇතුළු සදැහැති පිරිසත්, අංක 62 බී නුගේගොඩ මිරිහාන දාබරේ පෙදෙසෙහි පදිංචි වසුන්දරා ජයසේකර මහත්මිය ඇතුළු සදැහැති පිරිසත්, කෑගල්ල දීවෙල උඩගම අහස්ලියද්ද යන ලිපිනෙහි පදිංචි එම් පොඩිනෝනා උපාසිකා මාතාව ඇතුළු සදැහැති පිරිසත් අද දායකත්ව ධර්මදේශනය සඳහා Tamanගේ දායකත්වය ලබා දෙනවා. එසේනම් සුපින්නතුනි, සද්ධර්මය ශ්‍රවණය කිරීමට මත්තෙන් අප සියලු දෙනා තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුනාදයක් පවත්වා තෙවරක් নমස්කාරය කියමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආම භන්තේ. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වාං අප්පමාදේන සම්පාදේත. ආම භන්තේ.
समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्घ मोक्खदं ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 සුද්ධස්ස වේ සදා පග්ඝු සුද්ධස්ස උපෝසතෝ සදා සුද්ධස්ස සුචි කම්මස්ස සදා සම්පජ්ජතේ වතංති සාදු 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 ශ්‍රද්ධාවන්ත ධර්ම ශ්‍රවණාබිලාසී වාසනාවන්ත පින්වත්නි අද දින බෞද්ධ ගුවන් විදුලි නාලිකාව මගින් පැවැත්වෙන දායකත්ව ධර්ම දේශනාව සඳහා මේ පින ඇති දායක පින්වතුන් මැදිරියට එක්රොස් වෙලා ධර්ම ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වෙන් උතුම්ම දානය වන ධර්ම දානය ලෝකයට බෙදා දෙමින් ජීවිතය තුළ උත්තරීතර කුසල ලාභයක් පුණ්‍ය ලාභයක් අත්පත් කර ගන්නට බලාපොරොත්තු වෙන් සෑදී පෑදී සූදානම් වෙන අවස්ථාව බෞද්ධ ගුවන් විදුලි නාලිකාවට සවන් යොමු කරමින් ලෝපුරා ලංකා වාසීද ලෝක වාසීද ජනතාව මේ සද්ධර්මයට සවන් දෙමින් බුද්ධෝත්පාද කාලයක ලබන්ට ලැබෙන උතුම් ලාභය වෙන මේ සද්ධර්ම ලාභය ලැබමින් ජීවිත ඵල ප්‍රයෝජන නෙලා ගන්නට හැමදෙනා සූදානම් වෙන අවස්ථාවක් හැටියට මේ මොහොත ගැන හැමත බොහෝම සතුටු වෙන්න පුළුවන්. අපි අද මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා පාඨයක් මුලින් සඳහන් කළා. මේ මාතෘකා ධර්ම පාඨයේ සඳහන් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසිකේහි වත්තුපම සූත්‍ර ධර්ම දේශනාවට. අද ධර්ම දේශනාවේ අපේ මාතෘකාව වෙන නිසා මේ වත්තුපම සූත්‍ර දේශනාව. මාතෘකාවෙන් අවධානය වුණා සුද්ධස්ස වේ සදා පග්ගෝ. සුද්ධස්ස උපෝසතෝ සදා. සුද්ධස්ස සුචිකම්මස්ස සදා සම්පජ්ජතේ වතං. මහා කාරුණික සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ ශ්‍රී මුක ධර්ම දේශනා පාඨයෙන් අපිට දේශනා කරනවා පිරිසිදු කාය කර්ම. ඒ කියන්නේ කයේ කෙරෙන කටයුතු අර්ථවත් පිරිසිදුයි නම් ඒ වගේම වචන බොහොම පිරිසිදුයි කාටත් වැඩදායකයි ප්‍රයෝජනවත් නම් අපි හිතන සිතුවිලි ඊටාම නිවැරදි නම් එයාට හැමදාම සුද්දස්ස වේ සදා පග්ගෝ කියන්නේ එයාට හැමදාම උතුම් නැකත් අවස්ථාවක් කියලා කියනවා. උතුම් සුබදායක අවස්ථාවක් මොහොතක් හැටියට සඳහන් කරනවා. එමෙන්න සුද්දස්ස උපෝසතෝ සදා. එබඳු පිරිසිදු හැඟීම්
කය වචන මනස පවත්වන පුජලට හැමදාම පොයේ දවසක් වගේ කියන්නේ. උපෝසතෝ කියන්නේ පොයේනේ. එයාට හැම දවසක්ම මේ පොහොයක් වගේ. කියන්නේ පොහොයක් ලබන්න අවශ්‍ය නැහැ. මෙයා මේ තැනැත්තාගේ කාය වාක් මනෝ කර්ම ඊටව පිරිසිදු නිසා උදා වෙන හැම දවසක්ම යාට හරියට පොහොය දවසක් වගේ උපෝසත දිනයක් වගේ. සුද්දස සුචි කම්මස්ස මේ පිරිසිදු කාය වාක් මනෝ කර්ම පවත්වන පුජ්‍යලයාට පින්වන්නේ සදා සම්පල්්‍යතේ වතං. යම් වතක් යම් කටයුත්තක් යම් පිළිවෙතක යෙදෙනවා නම් ඒ සියල්ලම සමෘද්ධිමත් වෙනවා ඉෂ්ට සිද්ධ වෙනවා කියලා පැහැදිලි කළා. මේ වත්තුපම සූත්‍ර දේශනාව පින්වත්නි අපේ බුදු පියාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න අවස්ථාවක භික්ෂූන් වහන්සේලා ආරමුණු කරගෙනයි දේශනා කරා. හැබැයි භික්ෂූන් වහන්සේලාට දේශනා කෙලෙවි නමුත් සිව්වණක් පිරිසට සියලු සංසාරික සත්වයාට සියලු විමුක්තිය සාධනයේ පිණිස දේශනා කොට වදාළ උතුම් ධර්ම දේශනාවක්. ඊටාම ආදර්ශ සම්පන්න මජ්ක්‍ධිම නිකාය කියන ඊටාම වටිනා සූත්‍ර දේශනා අන්තර්ගත මේ දේශනාවේ 7 වෙනි සූත්‍රය. මුල වර්ගයේ 7 වෙනි සූත්‍රය. මේ වත්තුපම කියලා කියන්නේ පින්වත්නි වස්ත්‍රයක් උපමා කරගෙනයි මේක දේශනා කළේ. උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ වස්ත්‍ර වර්ණවත් කරන යම් කෙනෙක් කිලිටි සහිත වස්ත්‍රයක් අරගත්තොත් වස්ත්‍රය වර්ණවත් කරන්නට සායම් කරන්නට වස්ත්‍රයක් අරගත්ත කෙනෙක් මේ කිලිටි වස්ත්‍රයක් අරගෙන නිල පාට නිල් පැහැය පීත කහ පාට ආදී වර්ණ ගන්වන්නට ගියොත් මහණෙනි මොකද වෙන්නේ? එයා බලාපොරොත්තු විදියට මේ වස්ත්‍රය වර්ණවත් කරලා විචිත්‍රවත් කරලා හැඩ කරලා ගන්න පුළුවන් වේද? භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා නෑ ස්වාමීනි ඒ වර්ණය දුර්වර්ණ වෙනවා. ඇයි? මේ අපිරිසිදු වස්ත්‍රයකටයි මේ පැහැ ගන්නවන්නේ. කිලිට වස්ත්‍රයකට අපිරිසිදු වස්ත්‍රයකට පැහැ ගන්නවන්නට කියොත් ඒ වස්ත්‍රය කෙසේවත් විචිත්‍ර වූද වර්ණවත් වූද වස්ත්‍රයක් බවට පත් වෙන්නේ නැහැ කියලා. නැවතත් බුදු පියාණන් වහන්සේ විමසනවා මහණෙනි යම් මේ රෙද්දක් වස්ත්‍රයක් වර්ණ ගන්වන කෙනෙක් ඊටාම පිරිසිදු කිසිම කිලිටක් නැති වස්ත්‍රයක් අරගෙන මේ පැහැ ගැන්වුවොත් ඒ වස්ත්‍රය කොහොමද? විසුණු වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනි ඒ වස්ත්‍රය ඊටාම අලංකාරමත් ඊටාම වෛවර්ණ වලින් වර්ණවත් කරගන්නට අවස්ථාව ලැබෙනවා කියලා. ඉතින් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ උපමාව හොඳට සිහි ගන්නවන්න. ඒතර මේ උපමාව මේ වස්ත්‍රයක් වර්ණවත් කිරීම පැහැ ගැන්වීම පිළිබඳව කිලිටි වස්ත්‍රයක් සහ පිරිසිදු වස්ත්‍රයක් කියන මේ දෙක තුල ඇති වෙනස මාත් මේ උපමා දේශනාවක් හැටියට තබාගෙන පසුබිමේ තබාගෙන කළ දේශනාවක් තමයි වත්තුපම සූත්‍රය කියලා කියන්නේ. උන්වහන්සේ දේශනා කරනවා පින්වත්නි ඒ වස්ත්‍රයක් යම්සේ කිලිටි වෙලා තිබෙනවා නම් අපිරිසිදු වෙලා තියෙනවා නම් මේ වස්ත්‍රය වර්ණ ගන්නවන්නට බෑ. අපි කාටවත් බොහොම පැහැදිලි. ඉතින් අපේ බුදුහාරු දේශනා කරනවා එසේ මේ සිත මේ වස්ත්‍රයට උපමා කරන්නේ පින්වන්නේ අපේ සිත. චිත්තේ සංකිලිට්ඨේ හිත අපිරිසිදු වුණාම අපේ හිත අපිරිසිදු වුණොත් ඒ අපිරිසිදු සිත නිසා අපිට අපේ ජීවිතේ එළිය කර ගන්නට අපි බලාපොරොත්තු අරමුණු සඵල කර ගන්නට වෙන්නේ නැහැ කිව්වා. මොකද සිත අපිරිසිදුයි. සිත කිලිටි. අර වස්ත්‍රය වගේ. ඒ සිතින් පින්වත්නි දුක්ගතින් පාටිකංකා. දුර්ගතිය බලාපොරොත්තු වෙන්න වෙනවා කියනවා. මොකද සිත අපිරිසිදුයි කියන්නේ සිත දොම්නස්. ඒ ජීවිතේ සතුට නැහැ, ප්‍රීතිය නැහැ, කටයුතු සඵල වෙන්නේ නැහැ.
ඒ නිසා යාට දුගතිය බලාපොරොත්තු වෙන්න වෙනවා කියලා. චිත්තේ අසංකිලිට්ඨේ කියන්නේ හිත හරි පිරිසිදුයි. හිත ගැන හරි සෝදිසි වෙනවා නම් හිත හරි පිරිසිදුව පවත්වා ගන්නවා නම් එයා කරන කටයුතු බොහොම සඵල වෙනවා. ඒකනේ මාතෘකාව අපේ මේ ගාථාවේ සඳහන් කළේ. එයාට පෙන්වන්නේ සුගතින් පාටිකංකා. මේ ජීවිතයේ සැපදායකයි. උදා වෙන දවසත් පොහොය දවස වගේ කිව්වනේ. හොඳම වටිනා නැකත් මොහොතක් වගේ කිව්වනේ. කය වචනේ සිත හරි පිරිසිදුයි. වැඩත් සඵල වෙනවා. සතුටෙන් වාසය කරනවා. පරලොවත් එයාට පැහැදිලි එයාට සුගතිය බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා. ඊළඟට මෙහිම කෙටි දේශනාවක් සිද්ධ කළා අපේ බුදුහාමුදුරු දේශනා කරනවා ඊළඟට මොනවද මහණෙනි මේ හිත කිලිටි කරන ධර්ම? අර වස්ත්‍රය අපිරිසිදු වුණා කියවනේ. ඒ වගේ මේ සිතත් අපිරිසිදු කරන ධර්ම මොනවද කියලා නිතර අපිට මේ අපේ හිත හඳුනා ගන්නට හිත දකින්නට හිත පිරිසිදු කරගන්නට හේතු වෙන ධර්ම අපේ බුදුහාරු මෙතන දේශනා කරනවා පින්වන්නේ උපක්ඛිලේශ ධර්ම කියලා. අපි සාමාන්‍යයෙන් කියනවා අකුසල ධර්ම, පාප ධර්ම, කෙලෙස් කියනවා කිලිටි කරන නිසා. මෙතන හැඳින්වුවේ මේවට උපක්ඛිලේශ ධර්ම කියලා. ඉතින් බුදුහාරු දේශනා කරනවා මෙතනදී අවිජ්ජා විසම ලෝභෝ චිත්තස්ස උපක්ඛිලේශෝ. අපේ හිත කිලිටි කරන ධර්මතාවයක් තමයි පිළිවන්නේ විසම ලෝභය ඇති වෙනවා කියලා. තමන්ගේ දේවල් වලටත් අනුන්ගේ සම්පත් වස්තුව තමන් ඇසුරු කරන දේවල් වලටත් මේ විසම ලෝභය ඇති වෙනවා. තද ආසාවක් විසම ලෝභයක් ඇති වෙනවා නම් පින්වන්නේ ඒක හිත කිලිටි කරන ධර්මයක්. මේ ඇහැ මේ කන නාසය දිව කය මේ ආයතන මේ අරමුණු වල ගැටෙනකොට මේවත් එක්ක තමයි පේනවනේ මේ ලෝභය ඇති වෙන්නේ. විසම ලෝභය කිව්වේ ලෝභයටත් වඩා නරකයි. ඒ කියන්නේ තමන්ගේ දේවල් විතරක් නෙමෙයි අනුන්ගේ වටත් එතකොට ආශා කරනවා. මේ ස්වභාවය නිසා මොකද වෙන්නේ? අපි හිත කිලිටි වෙනවා. ඉතින් අපේ බුදුහාමුදුරුවෝ නිසා බොහෝම ධර්ම දේශනා කළා දෙනු මේ ලෝභය වළක්වා ගන්න. හිත හොඳට තියාගන්න. හිත පිරිසිදු කරගන්න. මේ ආයතන වලින් ලෝකෙ මුණ ගැහුනට ඒවා ඉහවහා විසම විදියට බලන්න එපා කියනවා. ඉතින් ඒ නිසා අපේ බුදුහාමුදුරුවෝ දෙන හොඳ ඉන්ද්‍රිය භාවනාවක් තියෙනවා. අර දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං ආදී වශයෙන් මේ දැක්කහම සංවරය ඇති කරගන්න. අපි යමක් දැක්කා විතරයි මේ ලෝකෙට අයිති දෙයක්. කොච්චර ප්‍රියමනාප දෙයක් ලැබුණත් පේනවනේ ඒකත් අපිට ලැබෙන්නේ කුසල විපාකයක් නිසා. ඒක නැවත නැවත ප්‍රාර්ථනා කිරීම වශයෙන් හෝ අනුන්ගේ දෙයක් හෝ විසම ලෝභයෙන් ප්‍රාර්ථනා කරනවනේ ඒකත් අපිට දුකක් වෙනවා. මොකද නැවත ඒක නොලැබී යනවානේ. ඒ නිසා ගොඩක් ආශාවල් ඇති වෙනකොට ගොඩක් බලාපොරොත්තු වැඩි වෙනකොට පින්වන්නේ හිතේ සතුට නැති වෙනවා. සෑහලුව, චාම් බව, සරල බව ඉතින් මේවනේ අපේ බුදුහාමුදුරුවෝ අපට උගන්වන්නේ. ඒ නිසා අපිට හඳුනා ගන්න කියනවා. ඒ නිසා අපිට බුදුහාමුදුරුවෝ සමාහ සූත්‍ර දේශනාවල පෙන්නනවා චක්කුණා රූපං දිස්වා නනිමිත්තක් ගායෝති. නානුභ්‍යංජනක. මේ ඇහින් යමක් දැක්කහම ඒ වගේ ගොඩක් හොඳ නරක හොයන්න යන්න එපා කියනවා. නිමිත්තක් ගායි කියලා කියන්නේ මේ නිමිති වශයෙන් ගන්න එපා. ඒවා හැඩරුව වශයෙන් නොඑක් සටහන් වශයෙන් හිතට පීඩාකාරී විදිහට මේ ලෝකෙට තද උපාදානයක් ඇති කරගන්න එපා කියනවා. හඳුනා ගන්න කියන මොකද්ද? විසම ලෝභය. මේ ලෝභය කියන එක හිත අඳුරු කරන, හිත කිලිටි කරන උපක්ලේශ ධර්මයක් කියනවා. ඊළඟට මේ විදිහට පෙන්වන්නේ මේ සූත්‍ර දේශනාවේ උපක්ලේශ ධර්ම 16ක් විස්තර කරලා දෙනවා. ඉතින් මේ ගොඩක් මේ ඔක්කොම විස්තර කරන්න වෙලාව නෙමෙයි. ටිකක් සරලව හඳුනා ගන්නට අපි මේක ප්‍රායෝගිකව දකිමු. කොහොමද මේ ධර්ම දේශනාව අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නේ කියලා. ඒ නිසා සාම්ප්‍රදායික ධර්ම දේශනාවකට වඩා මම කැමැති මේ පින්වතුන්ට මේ ධර්මයේ විස්තර කළ දෙන්නේ අපේ ජීවිතයේ සරලව එදිනෙදා ජීවිතේ කොහොමද අපේ හිත හොඳට තියාගන්නේ මේ කිලිටි කරන ධර්ම වලින් නිවැරදි වෙන්නේ කොහොමද කියලා. අපේ අඩුපාඩු අගුණ හඳුනා ගන්නට බුදුහාමුදුරු මේ ධර්ම දේශනාව මේ සූත්‍ර ධර්ම දේශනාව පිටුවත් පැතිකඩ බැලුවම ගණනාවක් තියෙනවා.
එකක් අපේ අඩුපාඩු හඳුන ගන්න. උපක්ඛිලේශ ධර්ම. අනිත් එක තමයි අර වස්ත්‍රය හැඩ ගන්නවන්න ඕන කිව්වනේ වර්ණවත් කරලා විචිත්‍රවත් කරන්න ඕනේ. ඒ වගේ අපි තුල උපදවාගත යුතු උතුම් ගුණ ධර්ම දෙපැත්තත් විස්තර කරලා තියෙනවා. වස්ත්‍රයක වටිනාකම ඇති වෙන්න මොකද්ද වෙන්න ඕන? අර අපිරිසිදුකම් ඔක්කොම අයින් වෙන්න ඕන. පිරිසිදු වස්ත්‍රයක් කරගන්න ඕන. එහෙනම් අපි අඩුපාඩු අයින් කරගන්න ඕන. පිරිසිදු හොඳ හිතක් සකස් කරගන්න ඕන. ඒ විතරක් ප්‍රමාණවත් නෑ. වස්ත්‍රයේ වටිනාකමක් ඇති වෙනවා විචිත්‍රවත් කරලා වර්ණවත් කරලා වටිනාකමක් ඇති. ඒ වගේ උපදවාගත යුතු ගුණධර්ම පද්ධතියකුත් මේ තුල විස්තර කරලා තියෙනවා. දැන් අපි මහන්සි ගන්න ඕන අපිට කෙටි වෙලාවයි ලැබෙන්නේ. මොනවද අපි අයින් කරගන්න ඕන? මේ ජීවිතයේ උතුම්ම ඵලයක් නෙලා ගන්නට මොනවද මේ ජීවිතේට එකතු කරගන්න ඕන? කොහොමද මේ ජීවිතයක් ඊටාම වටින ජීවිතයක් බවට පත් කරන මේ සූත්‍ර ධර්ම දේශනාවට අනුගත ජීවිතයක් බවට පත් කරගන්න ඕනේ. ඉතින් මෙතන පෙන්වන්නේ මේ අඩුපාඩුවට එකක් හෝ විසම ලෝභය. තදින් අරමුණු වලට ඇලිලා මේ ලෝකේ හමු වෙන මේ කාම අරමුණු පංචකාම ආදී තදින් ඇලිලා ලෝකෙට වැඩියෙන් ආශා කරන ලෝභ හිත ඇති වෙනවා. ඒක විසම ලෝභය හිත කිලිටි කරනවා. ඉතින් අපි හිතන්නට ඕනේ නිසා මේවා අපිට ලැබෙන්නේ පෙන්වන්නේ මේ අරමුණු මේ දේවල් බොහෝ විට අපිට ලැබෙන්න පෙන්වන්නේ බොහෝ විට නෙමෙයි අනිවාර්යයෙන්ම කුසල විපාක වශයෙන්. සැප අරමුණු ලැබෙනවා. දුක් විපාක වශයෙන් අකමැති දේවල් ලැබෙනවා. කොහොමයි මේ අරමුණු අපිට ලැබෙන්නේ? ඒ විදියටයි අපේ මේ ආයතන සකස් වෙලා තියෙන්නේ. මේ ඇස මේ ආයතන ඇයි අපිට ලැබිලා තියෙන්නේ? මේ විපාක වාර ලබා දෙන්නට පෙන්වන්නේ. ධර්මානුකූලව බැලුවාම මේ ආයතන අපිට සංසාරිකව ලැබෙන්නේ පින්වන්නේ විපාක. ඒ නිසා සැපවත් වූ විපාක ලබා දෙන්නට සැප අරමුණු. දුක් වේදනාවල් දුක් විපාක ලබා දෙන්නට දුක් සහගත අරමුණු ලැබෙනවා. ඉතින් මෙන්න මේ දෙකනේ අපි පරිහරණය කරන්නේ. ඕවා අපි පරිහරණය කරද්දී තමයි පින්වන්නේ මේ කෙලෙස් ටික ඔක්කොම ගලාගෙන යන්නේ. අපිරිසිදු වෙන්නේ. ඒතර අර වස්ත්‍රය අපිරිසිදු වෙනවා වගේ හැබැයි අපේ මනස අර පිරිසිදු මනස අපිරිසිදු වෙනවා. අපේ බුදුහාමුදුරු දේශනා කරනවා පබස්සර මිදම් බික්කවේ චිත්තා. හිත හරි පිරිසිදු වෙලා. උප්පත්තියෙන් අපි මේ කුසලයකින් උපදින පුණ්‍ය ශක්තියකින් උපදින කෙනෙකුගේ හිත හරි ප්‍රබාසරයි පින්වන්නේ. බලන්න චූටි ළමයි පුංචි කාලේ ඒ අය තුළ මේ ඉහ වහා යන ආශාවල්, ලෝභය, ඊර්ෂ්‍යා මේවා හඳුනන්නේවත් නැහැ. බොරු කීම මේවා හඳුනන්නේ ළමයි. හිත ප්‍රබාසර නිසා. ඉතින් අපේ බුදුහාරු පෙන්නනෝනේ විනිවිද මේ දහම් දකින්න අපේ බුදුහාරු දේශනා තංචකෝ ආගන්තිකේ උපක්ඛිලේශේ උපක්ඛිලිත. හැබැයි ආගන්තුක උපක්ඛිලේශ ධර්ම ගලාගෙන එනවා කිව්වා. ඇවිල්ලා මේ පිරිසිදු මනස අපිරිසිදු වෙනවා. හැබැයි අපිට දේශනා කරනවා මේක කොහොම හරි පිරිසිදු තියාගන්න. නුවණින් ප්‍රඥාවෙන් කටයුතු කරන සිහිනුවණ උපදවාගත්ත කෙනෙකුට මේ හිත හොඳ හිතක් පවත්වන්න පුළුවන්. හිත හොඳ හිතක් පැවැත්වීම අපිට අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඇයි හේතුව? මේ උපක්ඛිලේශ ධර්ම තමයි පින්වන්නේ දුක කියලා කියන්නේ. මේවා ඇති වෙනකොට දුකයි. ආශාවල් ඇති වෙනකොට ඒවට නොලැබී යනකොට යම් පිච්ඡන් නොලබති තම්පි දුක්ඛං. ඒවා තමයි දුක් කියලා කියන්නේ. තව හොම උපක්ඛිලේශ ධර්ම මේක ගොඩක් විස්තර කරනවා 16ක් විතර කරනවා. ව්‍යාපාදෝ චිත්තසුපක්ඛිලේශ තරහවක් ඇති වුණාම හිතන්ට ප්‍රායෝගික ජීවිතේ අපිට කේන්තියක් වෙනවා තරහවක් මොනවා අරමුණු කරගෙන. කොයිතරම් පින්වන්නේ අසහනයක්ද? කොච්චර චිත්ත පීඩාවක්ද? හරිම දුකින් ඉන්නේ. අපි කියන සාමාන්‍යයෙන් හිත නරක වෙලා කියනවා. ඉතින් එහෙම ඉන්න තාක් මොකද වෙන්නේ? හිත අප්‍රසන්න. අපිට ඒ වෙලාවට මොකද වෙන්නේ? බණක් අහන්න බෑ. ධර්මයක් තේරුම් ගන්න බෑ. සීලයක් පිරෙයි කියලා හිතනොද? නැහැ. ආර්ය සත්‍ය ඥානයක් අවබෝධ කරගන්න තරම් ගැඹුරු නුවණක් උපදවා ගන්න බෑ. ඇයි ඒ? මේ හිත අපිරිසිදු වීම නිසා මොනවා නිසාද? තරහව නිසා. ඇයි තරහව ඇති වෙන්නේ? අපි අකමැති දේ නිසා පින්වන්නේ. අකමැති දෙයක් ලැබෙනකොට පීඩාවල් ඇති වෙනකොට මේ දුක් වේදනාව ළඟ ව්‍යාපාදය ආසන්නයි. අපිට දුක් කර්මණු ලැබෙනවා. ඇයි? අපි සංසාරේ මිශ්‍ර කර්ම කරගත්ත පිරිසක් නෙවෙන්නේ. එසා අපිට ලැබෙන පීඩාවල් වේදනාවල් මේවා හිතන්න ඕනේ. ඒවා ගැන ව්‍යාපාදයේ තරහව උපදවා නොගෙන වාසය කරනවා. ඇයි? මේ කර්මය අනුව සිද්ධ වෙනවා. අපි සංසාරිකව පින්නෝනේ හොඳ දේම කළා නේ. අපි ජීවන නිවැරදි වෙඳිද්දිම අපිට පීඩා කරදර වෙන්නකොල. ඒත් එහෙම තමයි. ඇයි? අතීත කර්මය කියන එක පින්නවත්නි මේ සියුම් විදියට කලාන. ඇස ඔස්සේ එන දුක් පීඩා වශයෙන්. ආයතන පහෙන්ම දුක් වේදනා අරමුණු පහක් එනවා, සැප වේදනා අරමුණු පහක් එනවා. ඉතින් මේව හොඳට තේරුම් ගත්ත පුජ්‍යලෙ පින්නෝනේ කම්පා වෙන්නේ.
සැලෙන්නේ තරහ උපදවා ගන්නෑ. කම්පා නොවි වාසය කරනවා. ඒ නිසානේ රහතන් වහන්සේලාට මේ තාදී ගුණය කියන උසස් ගුණයක් තියෙනවනේ. කම්පා වෙන්නේ නැහැ. ඇයි හොඳට ධර්මතාවය දකින්න. ධර්මතාවය දකින්න පුජ්‍යලයා පෙන්වන්නේ අර නෙළුම් පතෙහි වැටෙන ජල බිඳුවක් වගේ. කොච්චර සැපදායක කර්මයක් ලැබුණත් තදින් උපාදානි ලෝභය ඇති කරගන්නේ උපක්ඛිලේශවල් පස්සේ ගැටෙන අරමුණ වල ගැටෙන්නෙත් නෑ. ඇයි? මේ දෙකම පිටවන්නේ අපිට ධර්මතාවය. මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කිව්වේ හැමදාම මේකක්වත් දිගට තියෙන්නෙත් නෑ. දුක්ඛයි කියන්නේ නොපවත්නා නිසා. අනාත්මයි කියන්නේ මට ඕන විදිහට පවත්ව ගන්න බෑ. මගේ සම්පත්, දේවල්වත්, මමවත්, මගේ ආයතනවත් මේ හැම දෙයක්ම. ඉතින් ඒ නිසා අපේ බුදුහාරු දේශනා කරනවා යමෙක් මේ ව්‍යාපාදයේ තරහවයි හිතේ පවත්වනවා නම් පින්වන්නේ යාට දුකක් ඒක. ඉතින් බුදුහාමුදුරුවෝ ඒ දුක දේශනා කරනකොට පින්වන්නේ දුක්ඛ ආර්ය සත්‍යයක් දේශනා. සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා දේශනා කරේ. ඉතින් මානසිකව පින්වන්නේ අපි චිත්තචෛසික වශයෙන් මේ දුක් දුම්නස් විඳිනවා. ඉතින් මේක අපි විනිවිද දකින්න ඕනේ. දැක්කලා අපි හොඳට හඳුනාගත්තොත් පින්වන්නේ මේවා පිළිබඳ අපිට නුවණක්ම ඇති වෙනවා. ඔය සතර සතිපට්ඨාන දේශනාවල විස්තර කරනවා තරහ හිතක් ඇතිවෙනකොට දකින්න කියන. ඕක භාවනාවක්. විදර්ශනාවක්. සදෝසං වාචිත්තං සදෝසං චිත්තං තමන්ගේ තරහව හඳුනා ගන්න පුළුවන් නම් හිතනෝනේ මං දුර්වලයි. මගේ හිතට තරහක් ආවා. මේක වැරදි අයින් කරගන්න ඕන. අර කුණු ඉවත් කරනවා වගේ වස්ත්‍රේ ඇඳුම් වල අපි කුණු ගෑවුනොත් මොකද වෙන්නේ? කිලිටනොත් ඉක්මනට පිරිසිදු කරගන්නවා. ඒ ඇඳුම පිරිසිදු කරගන්න බැලනම් පිරිසිදු ඇඳුමක් ඇඳ ගන්න. ඒවත්තක් ගයක් දොරක් අපි ඉක්මනින් අයින් කරගන්නවා. හිතත් පුදුම විදියට පෙන්වන්නේ පිරිසිදු අපිරිසිදු වෙන දෙයක්. බුදුහාර දේශනා කරනවා රකින්න ඕන දේවල් අතර මේ ලෝකෙ පෙන්වන්නේ වැඩියෙන්ම ආරක්ෂා කරගන්න ඕන දේ හිත. එහෙම රකින්න ඕන දෙයක් වෙනත් දකින්නේ නැහැ කියනවා. ඇයි? ආරක්ෂා කරේ නැත්නම් පෙන්වන්නේ මහා අනර්ථයක් සිද්ධ වෙනවා. මහා විපතක් සිද්ධ වෙනවා. අපිරිසිදු සිතින් දුගතිය බලාපොරොත්තු වෙන්න වෙනවා. සැපතක් බලාපොරොත්තු වෙන්නත් බෑ කියලා. ඉතින් එක එක කරුණු බුදුහාරු ওই විදියට මෙහිම දේශනා කරන මේ ක්‍රෝධය ගැන ව්‍යාපාදේ වගේම ක්‍රෝධෝ ව්‍යාපාදේ තරහ ගොඩක් තියාගත්තොත් නෝද ක්‍රෝධයක් බවට පත් වෙනවා. දිගට පවතින ද්වේෂයට තමයි ක්‍රෝධය කියන්නේ. මේ තරහ දිගටම තියෙනවා. එතකොට තවත් අපිරිසිදු වෙනවා. තව පෙන්වන උපනා හෝ චිත්තස් උපක්ඛිලේසෝ කියන්නේ බද්ධ වෛරයක් බවට පත් වෙනවා. බලන්න තරහව සමහර මාස ගණන් තියා ගන්නවනේ. අවුරුදු ගණන් තියා ගන්නවා. ජීවිත පුරා තියාගත්ත සසරටත් තරහ. ඉතින් බලන්න. එයාගේ හිත ඒ වගේ අප්‍රසන්න වෙනවා. ඒ පුජ්‍යලයාව හෝ දෙයක් හෝ වෙච්ච දැක ගමන් ගැටෙනවා. අප්‍රසන්න වෙනවා. ඉතින් අපේ සැපත සැනසීම නැති කරන උපක්ඛිලේශ මේවා කියලා අපිට හොඳට හඳුනා ගන්න කියනවා. කිසි කෙනෙක් කෙරේ තරාවක් තියන්න. මොහොතක්වත් තියාගන්න එපා කියනවා. දවස් ගණන් තියාගන්න එපා. ඒ උපක්ඛිලේශ හොඳට හඳුනා ගන්න කියනවා. ඒ වගේම මක්කෝ චිත්තසුප්පක මේ ගුණ මක්කු බව. සමහරුන්ගේ ගුණ අපි දකින්න කැමති නැහැ. ගුණයක් කියන්න කැමති නැහැ. කෙනෙක්ගේ දක්ෂතාවයක් අගයන්න බෑනි සමහර අයට වෙනවා. ඒකත් දුර්වලකම. නෑ අපි හොඳ ගුණ කියන්න ඕනේ කියලා. ගුණ අගයන්න ඕනේ. ගුණ වර්ණනා කරනවා. ළමයිගේ දක්ෂතාවයක් අගයන්න ඕනේ. කෙනෙක්ගේ හොඳ දෙයක් වර්ණනා කරනවා. එතකොට මොකද වෙන්නේ? අපි තුල පින්වන්නේ මේ මකුකම් අයින් වෙලා යනවා. හොඳ හිත මතු කරගන්න පුළුවන්. ඉතින් මේවා තමයි උපක්ඛිලේශ කියන්නේ. ඊට පස්සේ කෝ පලාසෝ චිත්තස් උපක්ඛිලේශ. මේ එකට එක කරනවා. යමෙක් අපිට වැරදක් කළොත් තව එකක් අපි කරනවා. ඉතින් ඒවා වැරදි දේවල්. සමාජයෙන් මේ ලෝකෙන් අපි තුල පින්වන්නේ ඇති වෙන මේවා අඩුපාඩු. කෙනෙක් එහෙම දෙයක් කළා කියලා පින්නෝනේ අපි කරන්න හොඳ නැහැ. එයි. අපිත් ඉතින් ඒ විදිහට කළොත් අපිත් ඒ தത്വෙටමපත් වෙනවා. අපිත් දුර්වල පුජ්‍යලයක් බවට පත් වෙනවා. ඒ නිසා. ඒ වගේම ඊර්ෂ්‍යා කිරීම. ඉතින් මේවා දුර්වල කන්නේ අපි තුල. අනුන්ගේ සැපතක් අපිට දකින්න බැරි නම් අනුන්ගේ යහපතක් දිනුවා අන්න දුර්වල හිතක හැටි නොසතුටුද කිලිටු සිතක හැටි. තවදුරටත් පේනවන පින මායා චිත්ත සුපක්ඛිලේශ මච්චරිය මසුරු බව තිනවා. ඒ කියන්නේ තමන්ගේව හංගවනවා කෙනෙකුට පෙන්වන්නවා කැමති දෙටි. කොහොම දේවල් හිතේ තුල ඇති වෙනවනේ පෙන්වන්නේ. මායා ස්වභාවය. අපේ තියෙන දේවල් වහලා අඩුපාඩු නොයෙක් රැවටිලි ස්වභාවයෙන් අන් අය රවටන ගති. මේවා පින්වත්නි මේ ලෝකයේත් එක්ක කටයුතු කරන පුදුජන සත්‍යය තුල ඇති වෙන මේ දුර්වලකම්. මේවා හොඳට හඳුනා ගන්නට විස්තර කළ දෙනවා. ඒ වගේම තම්බෝ තද ගති. ඒ කියන්නේ අපි සමහරට යමක් කිව්වහම ඒකට නැමෙන්නේ නැහැ.
ඒ වගේම අකීකරු ගති තියෙනවා. තද ගති තියෙනවා. මේවා පෙන්වන්නේ මේවා ගති ගුණ තියෙනකොට හරි අමාරුයි ජීවත් වෙන්න. අපි නම්‍යශීලී වෙන්න. දේවල් සාකච්ඡා කරන්න ඕන. gedara doraka ආයතනයක කොතන උනත්. එතකොටයි පෙන්වන්නේ සතුටින් වාසය කරන්න පුළුවන්. ඒ නැමෙන ගති වෙන්න ඕන. තද ගති තමන්ම කියපු එක දිනන්න. එහෙම ගති තියෙනවා අපි හදා ගන්නවා. නැත්තම් සංසාරේ කවදාවත් මේව හැදෙන්නේ නැහැ. කවදාවත් අපිට සතුටින් ඉන්න බෑ. කවදාවත් අපිට හොඳ දවසක් නැහැ. පෝයක් ලැබුවත් එයාට එතකොට සතුටක් නැහැ. හොඳ දවසක් කියලා එක හැමදාම අසතුටින් ඉන්න. උපක්ඛිලේශ කුණු කිලිටි වල අර වස්ත්‍රයක යම් ස්වභාවයකට ඉබඳු සිතක් පරිහරණය කරන අසතුටින් සතුටක් නැතුව වාසය කරන්න සිද්ධ වෙනවා. ওই විදිහට මේ මාන්නය ගති ඈ සමහරවිට අපි තද මාන්නය ගති තියෙනවනේ මොන දේවල් නිසා අපි නිහතමානී වෙනවා. හැකියාවක් නැති වෙන්නේ නැති වෙන යමක් අපිට ලැබෙන්නේ පිනේ. ඒ හොඳට පින් කරන නිසා නිහතමානී වෙච්ච නිසා. අපි බොහොම ලස්සන ජීවිත ලැබුවේයි හොඳ ගුණ ධර්ම නිසා හොඳ ගති ගුණ නිසා. ඉතින් ඒ නිසා කෙනෙක් නිහතමානී වෙන්න ඕනේ. මේ මාන්නය ඉතින් මේවා එන්නේ නැයින් කරගන්න. හඳුන ගන්නවා. යමක් ඉගෙන ගන්නකොට දැන ගන්නකොට පේනවනේ ඒ ගති බොහොම දුර්වල දේවල්. ඒ නිසා මේවත් හොඳට හඳුනගෙන දුරු කරගන්න ඕනකෝ. අතිමානය. ඒ දේවල් යෝගෙම මදය සමහර දේවල් නිසා මත් වෙනෝනේ සමහර අය. හරි ආඩම්බර වෙනවා. හැබැයි අපි දන්නේ නැහැ ඒව නිසා අපිම කිලිට වෙනවා කියලා. නියතමානී වෙච්ච බොහොම නිරාහංකාර වෙච්ච ඒ වගේ අය පින්නවනේ බොහොම වටිනවා. ඒ ජීවිත හරිය ලස්සනයි. මේ ලෝකයා එහෙම ගරු කරන්නේ නැහැ. ඒ වගේ චරිතවලට. ඉතින් බුදුහාමුදුරුවෝ මේවා අපිට හඳුන ගන්නට කියනවා මේ වත්තුපම සූත්‍රයේදී. අනිත් එක පමාද. පමාදෝ කියන්නේ පින්නවනේ නිතරම මේ කෙලෙස් ධර්ම නොඑක් මේ කාම සම්පත් මේවත් එක්ක අපි වාසය කරමින් මේ ලෝකේ ජීවත් වීමම තැකි රක්ෂාවල් මේවා පිළිබඳව ඇලි ගැලි වැඩ කටයුතු බහුලව වාසය කරමින් කටයුතු කරන මේ යථාර්ථයක් මෙනෙහි නොකර වාසය කරනවා. අපි හැමෝම මේ උපන් අපි බලන්නට දවසින් දවස වෙනස් වෙනවා. තරුණ විය, මැදි විය, වයෝවෘද්ධ තත්ත්වය, ජරා ව්‍යාධි මරණ මේවා ලෝකේ අපි ඉදිරියේ පේන දේවල්. මමත් එතෙන්ටපත් වෙනවා මා පරිහරණය කරන ලෝකෙ තුලත්. එහෙම ලෝකයක් තුල පෙන්වන්නේ කෙනෙක් අවදියෙන් සිහිනුවණින් වාසය කරනවා. ඒක තමයි අප්‍රමාද ජීවිතය කියලා කියන්නේ. ඇත්ත දකිමින් වාසය කරනවා. අවිද්‍යාවෙන් මුලා වෙලා නුවත් නොදන්න කෙනෙක් හැටියට වාසය කළොත් පෙන්වන්නේ ඒ ජීවිතේ හරි අවාසනාවක්. අන්තිමට මොනවත් නැහැ වගේ. ඒ සේරම මේ අතහැරලා යන දේවල්නේ අපි හදලා තියෙන්නේ. දිනු කළා තියෙන්නේ. එහෙනම් අපි මේ කියන උසස් ධර්ම වලට පැමිණලා අපේ ජීවිතයේ වටිනාකමක් ඇති වෙන උතුම් පරමාර්ථ ධර්ම වලට පැමිණ ගන්නට යථාර්ථය දහම විමසීම් වශයෙන් සිදු කළ නැතුනොත් ඒ ප්‍රමාද ජීවිතය. කොටින්ම කියනවා නම් එහෙනම් අකුසල ගැන මෙනෙහි කළ දුරු කර ගන්නට කුසල් වඩන්නට සිහි නුවණින් අවදියෙන් වාසය කරන අප්‍රමාද ජීවිතයේ අප්‍රමාද ගුණය පුරුදු කර ගන්නට ඕනේ. ප්‍රමාදී බව Tamanට බොහොම දුකට හේතුනේ. ඇයි? ජීවිත සතුටක් නැහැ. ඇයි? නිතරම සිද්ධ වෙන දේවල් වැඩක් නැති දේවල්. අනර්ථවත් දේවල් නා. ලෝභ දේශ මොහ වැඩනේව නම් අකුසල් කියන්නේ මේව. ඉතින් සතුටක් නැහැ. ඉතින් ජීවිතේ හරි පාළුයි හිස් වගේ පේනවනේ දැනෙන්නේ. සතුටක් නැහැ, ප්‍රීතියක් නැහැ. නිවැරදිකමක් දැනෙන්නේ නැහැ. ජීවත් වෙන බවක් දැනෙන්නේ නැහැ. ඉතින් ඔහොම ජීවිත ගත කරනවා ඒව තමයි උපක්ලේශ පරිහරණය කරන. ඒ නිසා අපේ බුදුහාමුදුරු දේශනා අප්‍රමාදෝ කියලා. අප්‍රමාද කියන්නේ නිසා නිතරම බලන මේ අඩලුඩුකම් දුරු කරගන්න. හොඳ ගුණ ඇති කරන සතුට වෙන්න පුළුවන් ජීවිතයක්. ප්‍රීතිමත් ජීවිතයක් බවට පත්. ඊළඟට මේ විදිහට පින්වන්නේ අපේ බුදුහාමුදුරු මේ උපක්ලේශ ධර්ම මෙතන මේ සූත්‍ර දේශනාවේ 16ක් විස්තර කරලා දේශනා කරනවා. මේ විදිහට බලන මේ භික්ෂුව සකෝසෝ භික්ඛවේ භික්ඛු අවිජ්ජා විසම ලෝභෝ චිත්තස් උපක්ඛලේසෝති විදිත්වා. මේ අඩුපාඩු හොඳට හඳුනා ගන්න. අපි ලැජ්ජ වෙන්න ඕනේ මේ වගේ. මේවා අගය කරලා මේවා මේ හොඳ තැනක් දෙන්න බෑ පිටනවනේ. සමහරට අපි හිතන්නේ තරහ ගන්න එක හොඳයි කියලා හිතනවානේ. එහෙම හිතන කෙනාට තරහව අයින් කරගන්න. මේ ලෝභයම දිනු කරන කෙනාට මේක පීඩාකාර නොහිතන කෙනාට ඒක කරන්න බෑ. එහෙනම් නුවණින් හඳුනා ගන්න මේ උපක්ඛලේශ කියලා. ඒවා හඳුනා ගැනීම පවා පින්වන්නේ ලොකු නුවණකින් කරන දෙයක්. දැනගෙන මොකද කරන්නේ? අවිජ්ජා විසම ලෝභං චිත්තස් උපක්ඛලේසෝති විදිත්වා. මේ අවිජ්ජා විසම ලෝභං පජහති. ටික ටික අඩු කරගන්න. මේ ද්වේෂය අඩු කරගන්න. මේ මාන්නේ ගතිය අපි මොනව නිසා මාන්නේ වෙන්නද කියලා. තමන් ගැන විමසමින් පින්වන්නේ අඩු කරගන්න. මේ විදියට තමන් නිවැරදි වෙනකොට පින්වන්නේ අපේ හිත අන්න පිරිසිදු වෙනවා. හරියට මේක මොන වගේ දෙයක්ද?
අර වස්ත්‍රය පින්වන්නේ කිලිටි බව දැනගෙන ගිහිල්ලා හොඳ පිරිසිදු ජලයකට දාලා ඒකට අවශ්‍ය දේවල් එකතු කරලා මේ වස්ත්‍රේ කුණු ඉවත් කරනවා. කුණු ටික ඉවත් කරනවා. ඒ වස්ත්‍රය පිරිසිදු කරනවා වගේ තමන්ගේ හිත නිර්මල කරගන්නවා, පිරිසිදු කරගන්නවා. මොනවා තුලින්ද? මේ උපක්ඛලේශ, කෙලෙස් ධර්ම, මේ දුක් ඇති වෙන පීඩාකාරී සිතුවිලි වලින් මිදෙනවා. ඉතින් පුදුම සහනයක් ජීවිතේට. මේව අයින් වෙන්නට. ඉතින් බුදුහාමුදුරු දේශනා කරන ඊළඟ පියවර වශයෙන් මේවා ටික ටික ඉවත් කරනවා මේ ශ්‍රාවකයා. පජහති කිව්වේ ඒකයි. ඒවා අයින් කරනවා. එහෙම අයින් කරගෙන යනකොට පෙන්වන්නේ ජීවිතය තුළ යම්කිසි ලොකු ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා. මොනවද? මේවා අඩු වෙන්න පටන් ගන්නවා. දුර්වලකම් මේ කියන උපක්ඛලේශ ධර්ම අයින් වෙන්නට පුරුදු වෙනවා. අයින් වෙලා පුරුදු කරගෙන යනකොට පෙන්වන්නේ දැඩි උත්සාහයකින් වීරියකින් මේ ශ්‍රාවකයන් මේක සම්පූර්ණයෙන්ම අයින් කරන්න පුළුවන් වෙනවා. යම් අවස්ථාවක දැනෙනවා මම මේව සම්පූර්ණයෙන් අයින් කළා. මම දැන් මට තරහක් එන්නෙම නැහැ. මොනවට තරහ ගන්නද කියලා අවබෝධයක් ඇති වෙනවා. හඳුනා ගන්නවා. මේක මගේ නොවන නිසා හේතුඵල ධමයක් නිසා හට ගන්න නිසා සතුටින් බාර ගන්න. දුක සැප දෙක. ඉතින් එයා සතුට පරිහරණය කරනවා. ඇලෙන්නේ නැහැ. තද විෂම ලෝභ ඇති කරගන්නේ නැහැ. මැදහත් වෙනවා. ඉතින් මේ විදිහට කටයුතු කරන ගියොත් මොකද වෙන්නේ? මේ ටික ප්‍රහීන වෙලා යනවා. දුර වෙලා යනවා කිව්වා. සම්පූර්ණයෙන් අයින් කරගන්න පුළුවන්. මේව බැරි නම් බුදුහාරු දේශනා කරනෝනේ මේව අකුසලම් බික්කවේ පජහත. මේව අයින් කරන්න බැරි නම් මේව බැහැර කරන්න මම එහෙම කියන්නේ නැහැ කිව්වා. අපි හිතනෝනේ මේව අයින් කරගන්න බෑ කියලා. කොහොමද මේ ලෝකේ ජීවත් වෙද්දී මේව කරන්නේ කියලා අපි තුළින්ම අපිට නිකන් අදහස් ඇත. නමුත් බුදුහාරු දේශනා කරනවා මේක බැරි නෑ. අපිට අවශ්‍යතාවය තියෙන්න ඕන. මොනවටද? පිරිසිදු වෙන්නට. ලස්සන ගෙවල් දොරවල් අපි පවත්වා ගන්නවා වගේ. ලස්සන ඇඳුමක් පරිහරණය කරනවා වගේ. පිවිතුරුව අපි අන හැමදේම තියා ගන්නවා වගේ පින්වන්නේ අභ්‍යන්තරිකව මේ මනස පිරිසිදුව තියා ගන්න. පිරිසිදු හිත. ඉලිටි වෙන්න දෙන්නෙම නෑ. පිරිසිදු අයින් කරන. සීයෙන් වාසය කරනවා, නුවණින් වාසය කරනවා, දැක්කතන අඳුන ගන්නවා, ඒ සිත අයින් කරනවා. පිරිසිදු හිතක් පවත්. ඉතින් ඒකයි මේ බුදුහාමුදුරු මේ සූත්‍ර ධර්ම දේශනාවෙන් අවධානය කරන්නේ. දැන් මොකද කරන්න ඕනේ මෙහෙම පිරිසිදු වෙනකොට? පිරිසිදු වස්ත්‍රයක් හදාගත්තා. ඊළඟට පෙන්වන්නේ මේ පිරිසිදු වස්ත්‍රයට වර්ණවත් කරන්න කියවනේ, හැඩ ගන්නවනවා කියවනේ. දැකුම් කළු විචිත්‍ර වූ වර්ණවත් වූ වස්ත්‍රයක් බවට පත් කළ වටිනාකමක් ඇති කරනවා කියවනේ මේ අර රජක පුජ්‍යලය එහෙම නැත්නම් අර වර්ණ ගන්නවන පුජ්‍යලය. අන්න ඒ විදිහට පෙන්වන්නේ මේ ශ්‍රාවකයා සෝ බුද්දේ අවච්ඡප්පසාදේන සම්මන්නාගතෝ හොති. බුදුහාමුදුරුවෝ ගැන හොඳ නොසැලෙන සද්ධාාවක් ඇති කරගන්න. ඊට පස්සේ බුදු ගුණ මෙනෙහි කරනවා. ඔන්න වටිනකම ඇති වෙන විදිය. ගුණ මෙනෙහි කරනකොට බුදු ගුණ මෙනෙහි කරනකොට හිත පහන් වෙනවා පින්වත්. ඒ බුදු ගුණයේ හිත එකඟ වෙනවා. ඒ උදාාර බුදු ගුණ දැනෙනකොට මෙනොට අපිත් ගුණවත් වෙනවා. ඒ බුදුහාමුදුරන්ගේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ ආදි වශයෙන් මේ උතුම් බුදු ගුණ මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරද්දී කෙලෙස් කියන ඒවා වැටෙන්න පටන් ගන්නවා. ආර්ය සත්‍ය ඥාන බුදුහාමුදුරන්ට අරහං සම්මා සම්බුද්ධෝ කියන මේ චතුරාර්ය සත්‍ය අවබෝධය. ඉතින් මේවා මෙනෙහි කරනකොට මේ උතුම් ගුණ පින්වන්නේ ජීවිතයට සම්බන්ධ වෙන්න පටන් ගන්නවා. උන්වහන්සේ රහසින්වත් පවු නොකරන නිසා අපිටත් තේරෙනවා එහෙනම් අපිත් මේ වගේ වලකින්නට. දැන් අර පැහැ ගන්නවන වස්ත්‍රයක් ඒ වගේ පින්වන්නේ මේ ගුණත් එක්ක අපිත් ගුණවත් වෙන්න පටන්. හිත ප්‍රසන්න වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ බුදු ගුණ වලින් තමන් වාසය කරනවා. හිත ප්‍රසන්න වෙනවා. එයාට හැම දවසම එතකොට පොහොය දවසක් වගේ කිව්වේ ඒක නිසානේ. ඊළඟට ඔම කියලා පෙන්වන මේ බුද්ධානුස්සතිය ගැන පෙන්වන මේ භාවනාව තුලින් මේකට මේක බුද්ධානුස්සති භාවනාව. අනුස්සති භාවනාව වශයෙන් මෙතන තවත් පෙන්වනවා පින්වත්නි. ධම්මේ අවිච්ඡප්පසාදේන සම ධර්මයේ කෙරෙහිත් පුදුම පැහැදීමක්. මේ ධර්මයේ තමයි මට නිර්මල වෙන්න තියෙන, පිරිසිදු වෙන්න තියෙන එකම දේ කියලා ධර්මයේ කෙරෙහි පුදුම ගෞරවයක් නිරන්තරයෙන් බණ අහනවා, සිහි කරනවා, ධර්මයේ ගුණ දරනවා, ගුණවත් වෙනවා. මේ ගුණය තමයි පින්වත්නි මෙතන වර්ණවත් කරනවා වගේ කිව්වේ. ගුණය නිසානේ ජීවිත වටින්. කෙනෙක් ගුණවත් නැත්තම් Taman සත්පුරුෂව හැම කෙනෙකුටම සත්පුරුෂ ධර්මයෙන් සංග්‍රහ වෙන්න පුළුවන් නම් ඒ ජීවිතේ පින්වන්නේ බොහොම උතුම්. ඒ ජීවිතේනේ වටින්නේ. ඒතර අර උපක්ඛලේශත් එක්ක කටයුතු කරනකොට එයාගෙන් සිද්ධ වෙන දේවල් වැරදි. කාය වචී මනෝ කර්ම වැරදි. එයා බාල පුජ්‍යලෙක්. එයාගෙන් දුකම ගලාගෙන එනවා. යම් බයක් යම් දුකක් කෙනෙකුට සමාජයේ ලෝකෙට එනවා. ඒක බාල පුජ්‍යලයා නිසාය කියලා.
යම් සැපතක් යම් සැනසීමක් යම් සුවයක් යම් යහපතක් වෙනවා නම් ඒක වෙන්නේ කා තුළින්ද? සත්පුරුෂයා විසින්. කවුද මේ සත්පුරුෂයා කියන්නේ? ගුණධර්ම පුජ්‍යලයා. එයාගෙන් තමන්ටත් අනුන්ටත් යහපතක්නේ. ඊළඟට සංඝයා වෙච්චප්පසාදේන සමාන. මේ බුදුන් දහම් සඟුන් කෙරෙහි පුදුම පැහැදීමක් ඇති වෙනවා. දැන් මේ ටික ඇති වෙන්නේ පින්වන්නේ අරව අඩු වෙච්ච පුජ්‍යලයාට. දුස්සීල ගති පස් පව් ඒවයින් අයින් වෙච්ච කෙනාට තමයි මේක ඇති වෙන්නේ. අර කිලිටි වස්ත්‍රයට පින්වන්නේ සායම් පොවන්න බෑ කිව්වනේ. ඒ වගේ හිත ටික ටික පිරිසිදු වෙනකොට මේවා අයින් වෙනකොට නිවැරදි වෙනකොට පන්සිල් රකින්නකොට අන්න පින්වන්නේ ගුණය එකතු වෙන්න හැටි පෙන්වනවා ලස්සනට. එයාට තමයි බුදු ගුණ වැඩෙන්න පටන් ගන්නෙ දැන්. දහම් ගුණ වැඩෙන්න පටන් ගන්නවා. එයා වඩනවා උමනාවෙන් කරන්න ඕන. පැහැගැන්වීම අමාරුවෙන් කරන්න. හොඳ දේ පින්වන්නේ අමාරුවෙන් කරන්න ඕන. ඒ නිසා සීයෙන් නුවණින් අර්ථවත් වෙන්නට මේ බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ හොඳට වඩනවා. දැන් මෙහිම වාසය කරනකොට එයාට පින්වන්නේ ඇති වෙනවා මොනවද? ඒ තුනුරුවන් කෙරේ පහදින ගුණ වඩන පූජ්‍ය ලබති අත්ථ වේදං ධම්ම වේදං. එයාට පින්වන්නේ මේ අර්ථවත් භාවය නිසා තමා තුළින්ම ලොකු සතුටක් ඇති වෙනවා. ඒක තමයි මේ අත්ථ වේදං කියන්නේ. ඒක ධර්මයත් එක්ක නුවණත් එක්ක මුසු වෙලා ධම්ම වේදං kuවේ ඥානවන්තව ඇති වෙන ඥානයත් එක්ක මුසු වෙච්ච ලොකු සතුටක් ඇති වෙනවා. ඒකෙන් මේ කම්පා වෙලා ඕලාරිකව ලැබෙන එකක් නෙමෙයි. ආභ්‍යන්තරික පහන් බව ඇති කරන ඥාන සංප්‍රයුක්තව ඇති වෙන ලොකු ප්‍රීතියක් තමා තුළින් හටගන්න චිත්තාභ්‍යන්තරේ. ලබති ධම්මෝපසංහිතං පාමුච්ඡං. ඥාන සංප්‍රයුක්ත වූ ප්‍රමෝද්‍යයක් ජීවිතයේ තුල මේ ධර්මානුකූලත්වයත් එක්ක ඇති වෙනවා. පමුදිතස්ස පීති ජහයති. මේ හොඳ හිත සතුට වෙන පුජ්‍යලයාට හරි ප්‍රීතිය පිනවන්නේ. හරි සතුටේ. එයා සතුටින් මේ නිතරම හිත හරි ප්‍රබෝධමත් ප්‍රීතියක්. පීති මනස කායෝපසම්පද. මේ ප්‍රීතිය හිතේ ඇති වෙනකොට පිනවන්නේ හිතෙන් ඇති වෙන මේ චිත්තජ රූප කියලා කොටස. හිතෙන් ඇති වෙන චිත්තජ රූප. ඒ නිසා කය බොහෝම කායෝපසම්පද කය හරි සැහැල්ලු වෙනවා. එයාට කම්මැලි කන්නේ අලස නැහැ. මේ කුසලයට කර්මන්නේ කයක් කියලා කියන්නේ පිනට යෝග්‍ය වෙච්ච කයක් හැදෙනවා. එයා වත් පිළිවෙත් කරන්න, බණ අහන්න, තුනුරුවන් කෙරේ කටයුතු කරන්න, සෑදුණු, පෑදුණු හොඳට ක්‍රියාත්මක වෙන කයක් සකස් වෙනවා. බලන්න මේ පිරිසිදු හිතෙන් තමයි මේ කය සකස් වෙන්නේ. හිතෙන්නේ අපි මෙහෙවන්නේ. අන්න මේ සකස් වෙන විදිය පස්සද්ද කාය සුඛං වේදේති. මේ හොඳ කය ප්‍රසන්න වුණාම, සැහැල්ලු වුණාම පින්වන්නේ. ඒ සැහැල්ලු රූප මේ කය හට ගන්නකොට එයාට පින්වන්නේ මේ සිත තුලත් කය තුලත් සැප වේදනාවක් ඇති වෙනවා. සුඛිනෝ චිත්තං සමාධියති. අන්න එයාට හොඳට දැන් භාවනා කරන්න පුළුවන්. ඒකයි මෙතන පැහැදිලි. සුඛිනෝ චිත්තං සමාධියති. සැපවත් වුණු කය සිත තියෙන කෙනාට හිත හොඳට සමාධිගත වෙනවා. ඒ කියන්නේ කුසල් අරමුණෙහි එකඟ වෙනවා. ඊළඟට මේ විදියට කුසල් අරමුණේ එකඟ වෙන මේ භික්ෂුවට මේ ඇති වෙන පිරිසිදුභාවයේ හරියට අර අපිරිසිදු වස්ත්‍රය පිරිසිදු ජලයට පමුණවල පිරිසිදු කරගත්තා වගේ වෙනවා කිව්වා. හොඳ පිරිසිදු ජීවිතය. තවත් උපමාවක් මෙතන පෙන්නනවා හරියට රත්තරන් හදන කෙනා මේ රත්තරන් කෝවට දාලා දඹ රත්තරන් හදනවා වගේ කියනවා. ඒතර ඒක තමයි මේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ තව භාවනා හතරක් පෙන්වනවා මෙතන. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා භාවනා කියන. ඒතර මෙතනදි පෙන්වනවා සෝ මෙත්තා සහගතේන චේතසයි මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක්, දෙදිශාවක්, අට දිශාවයි උඩ යට දස දිශාව. සබ්බහවන්තං ලෝකං. මේ ලෝක ධාතුව ගැනම අම්මා කෙනෙක් දරුවෝ ගැන හිතන්න වගේ තරහ නැති සිතකින් හිතනවකෝ. අවේරේන අභ්‍යාපජ්ජේන මනස. එහෙම හිතන්න පුළුවන් නම් අපි බුදුහාමුදුරු ලෝකෙම ගැන හිතුවේ එහෙමනේ. සියලු සත්වය, සබ්බේ සත්තා භවන්තු සුඛිතා. සියලු සත්වයා කෙරෙහි මෛත්‍රී කරුණා සිතින් හිත. එකමව කෙනෙක් දරුවෙක් ආරක්ෂා කරනවා වගේ මේ මෛත්‍රිය වඩන්න පුරුදු කළා. එහෙම හිතකින් හිතන්න පුළුවන් නම් පිනෝනේ අපේ හිත කිලිටි වෙන්නේ නැහැ. අපිරිසිදු කරන්නට බෑ කිසි කෙනෙකුට. අපේ හිත හොඳයි. මෛත්‍රී බලයෙන් ශක්තිමත් වෙච්ච හිතක්. කරුණා බලයෙන්, මුදිතාවෙන් ලෝකයා සතුටු වෙච්ච අපි සතුටු වෙන
උපේක්ඛා ගුණයෙන් මැදහත් වෙන ඊටවම හොඳ හිතක් බවට පත් කරගන්න. මෙහෙම ලෞකික මේ කියන උසස් වූ සමාධි සම්පන්න හිතක් ඇති කරගත්ත කෙනා පින්වන්නේ මීළඟට අපේ බුදුහාමුදුරුවෝ මේ ලෝකෝත්තර මාර්ගය නැස් පැහැදිලි කරනවා. වේලාව සීමිත නිසා මා කෙටියෙන් පැහැදිලි කරනවා. මේ දේශනාවේ පැහැදිලිනවා සෝ අත්ති ඉදං මේ දුක කියන එක අඳුන ගන්නකො මේ විදිහට උපක්ලේශ වශයෙන් මේක තමයි මට දුක මෙච්චර කල් ඇති වෙන්නේ. මොනෝ නිසා? රාග ద్వේෂ මෝහ නිසා. හිත අපිරිසිදු කරන ධර්ම නිසා තමයි අප්‍රසන්න වුනේ දුක ඇති වුනේ. දුක දකින්න දුක විනිවිද දකින්න. අන ආර්ය සත්‍ඥාන අවබෝධ වෙන හැටි. මේ තමයි එතකොට විපස්සනාව විදර්ශනාව අර සමතේ ගැනනේ කිව්වේ. දුක අඳුන ගන්නවා. අත්හිීන මේ දුක ඇතිවීමට හේතු වන තෘෂ්ණාව නැමැති ලාමක ධර්මයක් තියෙනවා කියලා හොඳටම දකින්න. එසා නැචකින්ච ලෝකේ උපාදිත කිසිවක් උපාදානය කරන්නේ. තරහ උපාදානය කරත් තෘෂ්ණාව. සැප උපාදානය කරත් තෘෂ්ණාව. එහෙනම් මේ දෙකම උපාදානය කරන්නේ. අතිපනීත. මේ ලාමක සාමාන්‍ය සැප වගේ නෙමෙයි පින්වani ප්‍රනීතතර සැපයක් තියෙනවා මේ දුකින් මිදීමේ. නිරාමිස සැපයක් තියෙනවා. විමුක්තිය නිවන ගැනයි මේ සඳහන් කරන්නේ. චතුරාර්ය සත්‍ය කියන්නේ ඒවනේ දුක. දුකට හේතු වන තෘෂ්ණාව දෙවෙනි තුන්වෙනි එක නිවන. ඊළඟට පෙන්වන අත්ති මාස සංඥාගතස උත්තරින් නිස්සරණත් අන්තිපද. මේක ඉක්මවා යන උත්තරීතර නිස්සරණයක් තියෙනවා. ඒකට පාරක් තියෙනවා කියලා මේ සීලය. සීලය කියන්නේ අර අඩුපාඩු දුරු කරගන්න කියන වැලකීන්නේ. මේ මුලින් කිව්වෙතොට සීලයට අයිති කොටස්. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, මෛත්‍රිය, කරුණා, මුදිතා ආදී පෙන්වනවා. සමාධි. ඉතින් මේ ප්‍රඥාවෙන් විදසුන් නුවණින් පින්වන්නේ තමන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේවා දැකලා මේ චතුරාර්ය සත්‍ය ඥාන ධර්ම අවබෝධ කරගන්නවා. සෝ ඉමං ඥානතෝ පස්සතෝ මේ විදියට මේ භික්ෂුව මේ ශ්‍රාවකයා මේක හොඳට දකින්නකොට මොකද වෙන්නේ? මේ ලාමක දේවල් ගැන මේ කාමාසව ගැන හිත මිදෙනවා. කාමාසව අපි චිත්තම් විමුච්ඡති. මේ කාමාසව වලට තදින් ඇලිලා තියෙනවනේ පින්වන්නේ නොදන්න නිසා අවිද්‍යාව විද්‍යා නුවණ පහළ වෙනකොට මොකද වෙන්නේ? මේ ලෝකේ කිසි දෙයකට ඇලෙන්නේ නැහැ නිසා. මේ ලෝකේ උපදින්නේ සතර අපායට යන්නේ ඇයි? මේ කාම උපාදානය නිසා. අන්න උපාදානයේ කැඩිලා යනවා. තමා තුළින්ම හටගත්ත මේ ප්‍රඥාව නිසා කාමාශවයන්ගෙන් මිදිලා යනවා. බැඳීම් සිඳිලා යනවා කිව්වා. සංයෝජන කැඩිලා යනවා කිව්වා. ඒ වගේම භවආසවාපි චිත්තම් භවආශ්‍රවයන්ගෙන් හිත මිදෙන්න පටන් ගන්නවා. ඊළඟට අවිජ්ජාසවාපි චිත්තං විමුච්ඡති. හිත වැඳිලා තියෙන මේ මෝහය අඳුරක් තියෙනවා කියවනේ. ඒ අඳුර දුරු වෙලා යනට පටන් ගන්නවා. දැන් මොකද වෙන්නේ? හිත පිරිසිදු වෙනවා. දැන් Tamanටම නුවණ ඇති වෙනව කොමනවද? විමුක්තස්මින් විමුක්තമിതി ඥානං. ඉතින් මන් දැන් මේ වගේ මිදෙනවා, මිදුණා කියලා අවබෝධය ඇති වෙනවා. එහෙම ඇති වෙනකොටම Tamanට වැටෙනවා මම දැන් කීනා જાති. ආයි මේ දුක් සහිත සංසාරේ දුකට වැටෙන්නේ නැහැ කියන අවබෝධයට ඇති වෙනවා. උසිතම් බ්‍රහ්මචර්යය. මේ ශාසන බ්‍රහ්මචර්යාව කිව්වේ ඒකනේ. මේ නිර්මල ශාසන ධර්මයට අතුලත් වෙලා අඩුපාඩු දුර්වලකම් දුරු කරගෙන මේ සමාධි ප්‍රඥාව සම්පූර්ණ කරන ශාසන බ්‍රහ්මචර්යාව පුරාගත්තක වශයෙන්. එතන උසිතම් බ්‍රහ්මචර්යයන් කතං කරණීය. මා විසින් කළ යුතු කටයුතු මෙන්න මේකයි කියලා දැනගෙන මට මෙතනින් එහාට යමක් කරන්න නැහැ කියලා අවබෝධය ඇති වෙනවා. අන බලන්න. නිවන් අවබෝධ කරගත්ත කෙනාට කිව්වේ මොකද්ද? දැන් කළ යුතු ඉවරයි කිව්වා. සියල්ල අතහරින්නකෝ ධර්මයක් අතහරින්න කිව්වා. අන්න බුදුහාමුදුරුවෝ මෙතනින් දේශනා කළා මේ ශ්‍රාවකයා ඔහොම උදානයක් ප්‍රකාශ කරනකොට. මෙතනදී පෙන්වන්නේ ඊටාම කෙටියෙන් වෙලාව අවසන් සුන්දරික කියලා පරිබ්‍රාජකෙක් මේ බණ අහගෙන ඉඳලා අහනවලු ස්වාමීනි ඔබ වහන්සේත් මේ සුන්දරික බහුකා නදියට පව් සෝදන්න යනවාද කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ පව් හොදන්නට ගිහිල්ලා අපිරිසිදු කාය වචී කර්ම මනෝ කර්ම ඇතුව පව් හොදන්නට බෑ. මේ අභ්‍යන්තර ස්නානය මේ ඇතුළත ස්නානය කියන එක අපේ බුදුහාමුදුරුවෝ පෙන්වුවා. මෙන්න මෙහෙමයි අභ්‍යන්තර පාරිශුද්ධිය ලබන්නේ. ඔය ගංගානම් නදී, බහුකා නදී ආදීන් පව් සෝදලා ඇතුළත අඩුපාඩු තියාගෙන කවදාවත් සත්‍යයට පිරිසිදු වෙන්නට බෑ කියලා දේශනා කළා. ඉතින් ඒ නිසා මේ ධර්ම දේශනාවෙන් අපි ඊටාම හොඳින් අපේ හිත දියුණු කරගෙන අඩුපාඩු දුර්වලකම් මගහරවාගෙන උත්තරීතර භාවයට පත් කරගත්ත වටිනා සැනසෙන්නට නිවෙන්නට පුළුවන් ජීවිතයක් බවට පරිවර්තනය කරගන්නට පුළුවන් ආකාරය ඊටාම වටිනා මේ ධර්ම කරුණු ඔස්සේ ජීවිතයට සම්බන්ධ කරගෙන ජීවිතයක් සකස් කරගන්නට
නිවිච ජීවිතයක්, සැනසුණු ජීවිතයක්, ප්‍රභාස්වර වූ වටිනා ජීවිතයක් බවට පත් වෙලා මේ උතුම් බුද්ධ ශාසනය ලබාගත හැකි උතුම් ඵල නෙලා ගන්නට හැම කෙනෙක්ම අදිෂ්ඨාන ඇති කර ගන්නට. ඉතින් මේ සූත්‍ර දේශනාව සම්පූර්ණ විස්තර කරන්නට කාලය මදි ඇත්ත වශයෙන්. ඒ නිසා මේ මජ්ක්‍ධිම නිකායේ මේ සූත්‍රය තවදුරටත් පරිහරණය කරලා ඒ කරුණු තව පුළුල්ව හොඳින් තේරුම් අරගෙන මේ ඊටාම මනරම් මේ විචිත්‍රවත් වූ ධර්ම දේශනාව අපේ ජීවිතයට ආභරණයක් මෙන් අපේ ජීවිත සරසාගෙන ආලෝකමත් කරන දහමින් හැඩවැඩවි අගුණ දුර්වලකම් දුරු කරගෙන නිවුණු සැනසෙන ජීවිතයක් බවට පත් කර ගන්නට මේ උතුම් ධර්ම දේශනාව සෑම සියලු දෙනාටම උතුම් වූ ශක්තියක් බලයක් ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපේ ධර්ම දේශනාව අපි මේ අවසන් කරන්නටයි සූදානම් වෙන්නේ. අද ධර්ම දේශනාවේ දායකත්වය සිහිපත් කරලා පින් දෙන්නට ඊළඟට බලාපොරොත්තු වෙනවා. ප්‍රථම දායකත්වයේ පාදුක්ක පිටුම්පේ නොම්බර 5 ලිපිනේ පදිංචි අමරාවති හතුරුසිංහ මහත්මිය සහ ප්‍රේමරත්න හෙට්ටිවත්ත මහත්මයා විසින් අරමුණු වශයෙන් මියගිය ඥාතීන්ට පින් දීම, අමරාවති මහත්මියගේ පියාණන්ට මෑණියන්ට පින් දීම, ප්‍රේමරත්න මහත්මයාගේ පියතුමන්ට සහ මෑණියන්ට පින් දීම, මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. අවශේෂ අරමුණු හැටියට Tamanගේ සුජීවත්ව වාසය කරන මෑණියන් වන විශ්‍රාමලත් පාඨශාලාචාරිණී අමරාවති හතුරුසිංහ ඒ මෑණියන්ටත් පියතුමන් වන විශ්‍රාමලත් විදුහල්පති ප්‍රේමරත්න හෙට්ටිආරච්චි යන මේ අයට නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරන්නට, ඔවුන්ගේ දරු දෙදෙනාටත් දියණිවරු තිදෙනාටත් බෑණනුවන්ටත් මුණුබුරු මිනිබිරියන්ටත් සියලු නිරෝගී සම්පන්නිය සියලු අභිවෘද්ධිය මේ ධර්ම දාන පින්කම තුළින් ප්‍රාර්ථනා කරන්නට. ඊළඟ ධර්ම දේශනා දායකත්වයේ කෑගල්ල දීවෙල උඩගම අහස්ලියද්දේ එම් පොඩිනෝනා උපාසිකා මාතාව විසින් අරමුණු මියගිය ප්‍රේමදාස මාරසිංහ ස්වාමිපුරුෂ මහත්මයාට පින් අනුමෝදන් කිරීම. පද්මසිරි මාරසිංහ පුතණුවන්ට පින් අනුමෝදන් කිරීම. දෙමව්පියන්ටත් සියලු ඥාතීන්ටත් මේ උතුම් ධර්ම දානමය පින් අනුමෝදන් කරන්නට. ඊළඟ දායකත්වයේ උතුරු කරඳන පහේ කනුව කරඳන පදිංචි ජී.ඒ. ගුණවර්ධන මහත්මිය ඇතුළු දූ දරු දෙදෙන විසින් අරමුණු වශයෙන් මියගිය කේ.ජී. අරුන්සිඤ්ඤෝ මස්සිනාටත් කේ.ජී. ආර්යසේන ඥාති පුත්‍රයාටත් ජී.ඒ. පොඩිනෝනා තමන්ගේ අක්කාටත් හර්ෂා ඉරෝනිකා ඒ ලැදිරිය හදිසි අනතුරකින් මියගිය ඇයටත් හදිසි දුකක් විපතක් නොවෙන්නට පින් ප්‍රාර්ථනා කරන්නට. වෙනත් අරමුණු වශයෙන් ඒ අයගේ ජී.ඒ. තිලකසිරි ඒ දෙටු පුතණුවන්ගේ අපල දුරු වී නිරෝගී සම්පන්නිය පිණිසත් නැසී ගිය මව්පිය ඇතුළු සහෝදර සහෝදරියන්ටත් පින්පෙත් අනුමෝදන් කිරීම, බණ ඇසූ හැමට සෙත් ප්‍රාර්ථනා කොට නිවන් පැතීම. ඊළඟ දායකත්වයේ අමරා සූර්ය ආරච්චි විසින් 281 අතුරුගිරිය පොලිසිය අසල පදිංචි අමරා සූර්ය ආරච්චි මහත්මිය විසින් අරමුණු හැටියට මියගිය මහවත්තේ ගුණරත්න පෙරේරා මහත්මයාට පින් දීම, දෙපාර්ශ්වයේම දෙමව්පියන් ඇතුළු සියලු ඥාතීන්ටත් සහෝදරතුමන් වන ධර්මදාස මහත්මයාට පින් අනුමෝදන් කිරීම. ආශිර්වාද වශයෙන් ප්‍රසන්න පුතාගේ පවුලේ සියලු දෙනාටත්, ප්‍රශාන් පුතාගේ පවුලේ සියලු දෙනාටත්, ඒ විජිතාවිය මෑණියන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම. ඊළඟ දායකත්වයේ වසරකට පෙර මියගිය නුගේගොඩ මිරිහාන පරණ කොට්ටාව පාරේ විසූ චන්දන ජයසේකර මහත්මයා සිහි කර ඔහුගේ භාර්යාව විසින් වසුන්දර ජයසේකර ඒ දියණිවරුන් දෙදෙනා වන දිනලී සහ කුෂී ජයසේකර ඒ පුතණුවන්, ඒ වගේම දිලුම් එදිරිවීර මේ පින්කමට ඊළඟ දායකත්වය ඒ වසුන්දරා ජයසේකර දාබරේ පෙදෙස මිරිහාන නුගේගොඩ දායක පිරිස. ඉතින් මේ පින්වතුන් සියලු දෙනාම මේ උතුම් පරමාර්ථ පෙරදරි කරගෙන තමන්ගේ මියගිය මව්පියෝ
ඥාතීන් ස්වාමි භාර්යා මේ ආදී හැම සීකොට උතුම් සත්පුරුෂ ධර්ම පුරමින් පින්පෙත් අනුමෝදන් කරමින් මේ මහා ධර්ම දානමේ පින්කම සිදු කළා. ඒ උතුම් ධර්ම දානමේ පින්කම එමියගිය සියලු දෙනාටත් බණ ඇහුව අපි සෑම සියලු දෙනාටමත් සදේවක ලෝකයාටත් අපි හැදූ වැඩූ සුජීවවත් වාසය කරන මව්දමව්පියන් ඇතුළු සැමටත් උතුම් නිර්වාණ ධර්ම අවබෝධයේ පිණසම පාරමිතා පින්කමක් වේවා උතුම් චතුරාර්ය සත්‍ය ඥාන ධර්ම අවබෝධයේම සිදු වේවා කියලා ප්‍රාර්ථනා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මේ ගරු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ත්වං සදාති. ධර්ම ශ්‍රවණමේ ආනිසංස ශක්තිය සෑම සිළු දනාටම උතුම් නිර්වාණ ධර්ම අවබෝධයේ පිණසම හේතු වාසනා වේවා. සුපින්නතුනි, අප කෙරෙහි අනුකම්පාවෙන් එම සද්ධර්ම දේශනාවේ පැවැත් වූ ගාල්ල කොට්ටවගම ශ්‍රී නාග ආරණ්‍යයේ සේනාසනාධිපති රාජකීය පඬිත පූජ්‍යපාද මඩකුඹුරේ සෝමානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ හට මෙවන්ම වූ ශාසනික මෙහෙවරෙහි চিරාත් කාලයක් යෙදීමට අවශ්‍ය ශක්තිය, ධෛර්ය, වාසනාව, චිරජීවනය, නිරෝගී සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අපි සියලු දෙනා සාදු නාදයක් පවත්වමු. සාදු සාදු සාදු. ඒ සමගින් එම දායකත්ව ධර්ම දේශනාව අවසන් වෙනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.